හොඳයි සාදු සාදු සාදු. දෙදහස් 20 වසරේ 10 වෙනි මාසේ 25 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන අමාමෑණී තිලෝගුරු ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වූ මඟ තමයි විදර්ශනා භාවනාව. ඇයි අපිට විදර්ශනා භාවනාව පෙන්වා වදාරන්නේ? ඕනෑම ගැටලුවක්, ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්නට තියෙන එකම මාර්ගය, එකම ක්‍රමය තමයි පරේෂණය. එහෙම නේද පින්වතුනි? ඔබත් ලෞකික ජීවිතයට අනුකූලව අනුගතව දුටුවත් බැලුවත්, ඒ වගේම පරමාර්ථයෙන් බැලුවත්, කොහෙන් බැලුවත් තේරෙනවා යමක් සොයා ගැනීමට තියෙන එකම මාර්ගය වෙන මාර්ගයක් නැහැ. සොයා බැලීමයි විදර්ශනාවයි කියලා. එහෙමනම් අන්නේ විද්‍යාත්මක සොයා බැලීම, ගවේෂණය තමයි බුදුහාමුදුර අපට පෙන්වා දෙන්නේ විදර්ශනා භාවනාව. ඒ විදර්ශනාවට අවුහරණක් නැතුව, පිහිටක් පිළිසරණක් නැතුව යන ගමනට වඩා බොහෝම හොඳයි පිහිටක් පිළිසරණක් ඇතුව යන ගමන. මාර්ගය කාගෙන්වත් දන්නේ නැතුව යන ගමනට වඩා ශ්‍රේෂ්ඨයි කාගෙන් හෝ මඟ අහගෙන යන ගමන. එහෙමනම් අන්නේ කාගෙන් හෝ මඟ අහගෙන යන ගමන අපිට පහසුකම් ඇති කරනවා. අන්න ඒක නිසා තමයි අපි බුදුහාමුදුරුවන්ගේ උපදේශනය සිද්ධ කරන්නේ. එතකොට මේ කාලේ නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ඇයි? වෙනතනේ පොතේ වරදක් නැහැ. බණපදේ වරදකුත් නැහැ. දේශනා කරන අයගේ වරදකුත් නැහැ. දේශනා කියන අයගේ වරදකුත් නැහැ. එකම වරද තමයි මා දකින විමසා නොබැලීම, විදර්ශනා නොකිරීම. විදර්ශනා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ කවුරුවත්. ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉගෙන ගැනීම හරි ලේසි වැඩක්. විදර්ශනා කිරීම හරිම අමාරු වැඩක්. එහෙමනම් අපි විදර්ශනා නොකිරීම නිසා තමයි මේ අවබෝධය අද සමාජයෙන් දුරස් වෙලා ගිහිල්ලා තියෙන්නේ, නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සමහර උදවිය හිතනවා මේක පොතේ දෝෂයක් කියලා. පොතේ නෙමෙයි. දේශකයාගේ දෝෂයක් කියලා හිතනවා. දේශකයාගේ දෝෂයක් නෙමෙයි. කවුරුවත් බණ හංගනවත් නෙමෙයි. එහෙමනම් තම තමන් විදර්ශනා කරලා බලන්න, ගැඹුරින් සිතා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙම වරක් දෙකක් තුනක් හිතුවත් හිතන්න බැරි වෙනකොට අපේ උදවිය පුරුදු වෙලා තියෙනවා ඒක අත්හැරලා දාන්න. වරක් හිතුවා, දෙවරක් හිතුවා, තුන්වරක් හිතුවා
තේරුම් නැති වුණොත් මොකද කරන්නේ? මට ඒක බෑ කියලා අත්හැර දානවා. අන්න එහෙම හිතන්නේ නැතුව යම් කිසි කෙනෙක් අවබෝධ වෙන තුරුම මම මේ වීරිය අත්හරින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් යුක්තව සතර සම්‍යක්පදානයෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒත්තන්ට තමයි ආරද්ධ වීරියෙන් යුක්තව කටයුතු කරන පිරිසක් කියලා කියන්නේ. ඒ නිසා දහස්වර සියක්වර ලක්ෂ වාරයක් වෙන්න පුළුවන් ඒ විදර්ශනාව අත්හරින්න එපා වෙනතුනේ. ගඟ මැද ඔරුව අතහැරියා වගේ තමයි විදර්ශනාව අත්හැරියොත්. කිඹුලන්ට ගොදුරු වේවි වතුරට වැටේවි මේ ආවේ විදර්ශනාව අත්හැරියොත්. ඒ නිසා වෙනතුනේ අපිට කොයිම වෙලාවකවත් විදර්ශනාව අත්හරින්න බෑ. විදර්ශනාව අත්හරින්න බෑ. ගැටලුවක් තියෙනවා නම් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් දුරක් යනවා. බැරි කොටස තමයි ගුරුවරයාගෙන් අසා දැනගන්නේ. එහෙමනම් හැමදේම ගුරුවරයෙක් විසින් පොතපතක් විසින් අපිට කියා දිය යුතුයි කියලා එහෙම නිගමනයක ඉන්න නරකයි. තමන්ගේ ශක්ති ධාරාවක් තියෙනවා ඇසූ පිරු තැන් අනුව. ඒ වගේම තමන්ගේ ඉන්ද්‍රිය ශක්තිය තුල. එහෙමනම් අන්නේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දේ තමන්ගේ ගමන ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න ඕන. නිර්වාණ ගාමී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න ඕන. අපි නිර්වාණ වීමටයි උත්සාහ කරන්නේ. ඒක සරල තේරුම තමයි බැඳීම් නැති පුජ්‍යලයක් වෙන්න. ඉතින් මේ බැඳීම් නැති පුජ්‍යලයක් වෙන්න මේ සමාජය දන්නවද කියලා ඇහුවොත් හැමෝම කියයි අපෝ දන්නවා මේ ඔක්කොම අත්තර දාලා ජීවත් වෙන එක තමයි බැඳීම් නැති පුජ්‍යලයා කියන්නේ කියයි. නැත්තම් මේ ඔක්කොම දාලා මහාන වුණාම බැඳීම් නැති පුජ්‍යලයක් කියයි. එහෙම නැත්තම් විවාහ නොවි හිටියාම බැඳීම් නැති පුජ්‍යලයක් කියයි. රස්සාවක් නොකර හිටියාම බැඳීම් නැති පුජ්‍යලයක් කියයි. ගෙයක් දොරක් ඒව මේව මොකෝවත් නැතුව නිකන් බෝඩින් කාමරයකට වෙලා හිටියාම බැඳීම් නැති පුජ්‍යලයක් කියයි. ඒක බැඳීම් නැති බවක්ද? ඒක බැඳීම් නැති බවක් නෙමෙයි වෙනතුනේ ඒක මහා කාලකන්ණි බවක්. ඉතින් මේ ධර්මයේ වැරදි තැන් වලින් වටහා ගත්තට පස්සේ මොනතරම් විපත්ති මිනිස්සයා සිද්ධ කර ගන්නවද? එහෙමනම් මේ පරමාර්ථ ලෝකෝත්තර ධහම මිනිස්සුන්ට ගේ ඥාන ප්‍රමාණයට අනුව මිනිස්සු විකෘති කරගෙන තියෙනවා. ඒ විකෘතිය තමයි ඒගොල්ලෝ අදහන්නේ. ඒ හිතාගත්ත දේ තමයි ඒගොල්ලෝ වන්දනා කරන්නේ. ඒගොල්ලන්ට හැඟෙන දේට තමයි ඒගොල්ලෝ ගරු කරන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ වචනය හරියට හොයාගන්න බොහෝම මහන්සි වෙන්න ඕන, බොහෝම කැප වෙන්න ඕන. බොහෝ මහන්සියෙන් බොහෝ කැපවීමෙන් කටයුතු කරන්න ඕන. බැඳීම් නැති බව කියලා කියන්නේ සම්මුති බැඳීම් නෙමෙයි මේ කතා කරන්නේ.
ආධ්‍යාත්මික බැඳීම් නැති බව. ආධ්‍යාත්මික බැඳීම් යනු කවරක්ද? ආධ්‍යාත්මික බැඳීම් යනු ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ ස්වභාවයන් වලට කියනවා ආධ්‍යාත්මික බැඳීම් කියලා. මේ එක එක කාලයට සංසිඳවලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ලෝභය කාලයක් සංසිඳවලා, ද්වේෂය තවත් කාලයකින් සංසිඳවලා, හරියට අර දසපාරමිතා ආත්ම 10කින් සම්පූර්ණ කරනවා වගේ. ඒම නෙමෙයි දසපාරමිතා එක ආත්මයක මේ මොහොතේම සම්පූර්ණ වෙන විදියට වැඩ කරන්න ඕන. එහෙම නැතුව එක එක ආත්මයට එක එක පාරමිතාව සම්පූර්ණ කරන්න ගියොත් එහෙම හැම ආත්මෙම හිතනවා මේක දාන පාරමිතාවෙන්ම පටන් ගන්න තියෙනවා කියලා. එතකොට හැමදාම ආත්ම තව 9ක් ඉස්සරහට යන්න තියෙවි. මොකද දානෙන්මනේ පටන් ගන්න නේද? එතකොට හැම ආත්මෙම දන් දීදී තමයි ඉන්න වෙන්නේ. මොකද මේ මිනිස්සේ දන්නේ නැනේ මේ ආත්මෙත් මම බණ ඇහුවා කියලා. ඉතින් පින්නතුන් බුදුහාමුදුර ළඟ බණ අහලා රහතන් වහන්සේලාට දම් බෙදලා බණ අහලා අනුරාධපුර යුග පොළොන්නරු යුගවලත් ඉපදිලා මහදායිකාවෝ මහ සිටුවරු මහ රජවරු අමාත්‍යවරු වෙලාත් ඉන්නේ නැතිනේ. ඉතින් හිතනවනම් මම ආයි මුල ඉඳලා පාරමිතාව පටන් ගන්න ඕන කියලා. එහෙම වුණොත් එදාටත් දාන පාරමිතාව වෙන්නේ නැති අදත් දාන පාරමිතාව වෙන්නේ නැති පුරන්නේ. එනිසා මේ එක මොහොතක මේ දැන්මම පාරමිතා 10 සම්පූර්ණ කරගන්න. එහෙමනම් අපි මේ මනස පිහිටවන්න ඕනේ පාරමිතා සම්පූර්ණ 10 සම්පූර්ණ වෙලා ලෝභ ද්වේෂ මෝහ කියන එක ක්ෂණයෙන් සම්පූර්ණ වෙලා ත්‍රිවේදනාවෝ කියන එකෙන් ක්ෂණයෙන් මිදිලා සිත පිහිටවා ගන්න ඕනේ. අපේ සිත කැමැති පින්නතුනේ මේ ලොකු බරක් වගේ ලොකු ගෙඩි පිටින් මොනවා හරි ලැබෙනවට තමයි කැමැති. නිර්වාණය ඔබට යම් කිසි දවසක මුණ ගැහෙනවා. දැන් මේ ඔබ සොයාගෙන යන ගමනේ ඔබට නිර්වාණ ධාතුව යම් කිසි මොහොතකදී මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණු දවසට මේ නිර්වාණ ධාතුවයි කියලා හඳුනගෙන එය සමග සහසම්බන්ධ මිත්‍රතාවයක් ආරම්භ කරයිද? එහෙම නැත්නම් නිර්වාණ ධාතුව මේ තමන්ගේ ඉදිරි පිටට ඇවිල්ලා නොතේරීම මගේ ඇරී යයිද? දැන් අඳුර ගන්න බැරි වුණොත් එහෙම වෙනවනේ. අපි කෙනෙක් හොයාගෙන යනවා. ඉතින් අපේ අර ඉමේජ් එකේ ඉන්න කෙනා නෙමෙයි නම් ආවේ වෙන ඇඳුමකින් වෙන ස්වරූපයකින් නම් ඇත්තෙන්ම අපිට අඳුර ගන්න බැරුව අපි ළඟින්ම යනවා මග ඇරෙනවා. අපෙන්ම පාර අහලා යනවා අපි දන්නේ නැහැ. එහෙම දේවල් වෙනවා. එහෙම දේවල් ඔබටත් වෙලා ඇති කාටත් වෙලා ඇති. ඉතින් අන්න ඒ වගේ පිනතුන නිර්වාණ ධාතුව මුණ ගැහුනොත් ඔබට අඳුන ගන්න පුළුවන්ද? නැත්තම් ඉතින් සොයන කේ වැඩකුත් නැහැනේ. කියන්න බලන්න නිර්වාණ ධාතුව මේම හොයාගෙන යද්දි ඔන්න මුණ ගැහෙනවා. කොහොමද අඳුනගන්නේ? අඳුරගෙන ඊට පස්සේ ගෙදර එක්කන් යන්න බෑ. නිර්වාණ ධාතුව ඒ කියන්නේ ගෙදර එක්කන් යනවා කියලා කියන්නේ තමන්ගේ ආත්මය සහ සහසම්බන්ධ කරගන්න ඕන ජීවිතයට එකතු කරගන්න ඕන. ධම්මවාසී වෙන්න එපයි. ධම්මචාරී වෙන්න එපා නේද? එතකොට තමයි ධර්මචාරී ධම්මවාසී බවට පත් වෙන්නේ.
ධර්මයේ වාසය කරන්න ඕන, ධර්මයේ චාරී වෙන්න ඕන. කියන්න බලන්න කොහොමද නිර්වාණ ධර්මයයි කියලා ඔබ අඳුනගන්නේ? මේ ඇවිදිලා ඉන්නේ නිර්වාණ ධර්මයයි. පිනතුනේ කවුරුවත් ලෙහෙසියෙන් නම් නිර්වාණ ධර්මය කියන එක අඳුන ගන්න එකක් නැහැ. ඒකට හේතුව මිනිස්සුන් සෙවුවොත් නිර්වාණ ධර්මය සාපේක්ෂිත බුද්ධිය. මේ කාරණේ කියන්න එපා කියලා මාරයා පණිවිඩයක් එවනවා. මේක කිව්වොත් ගොඩාක් දෙනෙක් නිවන් දකි කියලා. එයාගේ පණිවිඩය අපිට වැඩක් නැහැ. අපි බුදුහාමුදුරන්ගේ පණිවිඩය අපි දෙනවා. නැත්තම් මාරයා නම් කියනවා මේව කියන්න එපා කියලා මුන්ට. කිව්වහම මං ඉවරයි කියලා. මට දැන් යන්න බෑ. අපායට මිනිස්සු ගොඩක් නිවන් දකින්නවා. එහෙනම් මේ සාපේක්ෂිත බුද්ධියෙන් බලන්න බලාපොරොත්තු වෙලා ඉන්නකම් අවබෝධ කරගන්න එකක් නැහැ. සාපේක්ෂිත බුද්ධිය කියන්නේ මොකද්ද? පෙර දැකපු විදිය, පෙර අහපු විදිය, තමන් හිතන විදිය, තමන් නිර්මාණය කරගත්ත විදියට යම්කිසි සංඛාරයක් ගැට ගහගෙන ඒ සංඛාරය සොය සොයා යනවා සැබෑ බුදුහාමුදුරුවෝ සැබෑ නිර්වාණය ළඟින් තමන්ට මඟ ඇරිලා යනවා. ගමනක් යන්නේ මොනවා හරි දෑතේ බරට අරන් එන්න. හැබැයි මේ ගමන යන්න ඕන අපි දෑතේ බරට මොකවත් අරන් එන්න නෙමෙයි. දෑත සම්පූර්ණයෙන් හිස් කරගන්න, පිරිසුදු කරගන්න. එහෙමනම් ඔබ ගමනක් ගිහිල්ලා අරගෙන එන්න ඕනේ. හිස් බව. ගමනක් ගිහිල්ලා ඔබ අරගෙන එන්න ඕනේ. හිස් බව අරගෙන එන්න ඕනේ. හිස් බව තමා තුළ සම්පූර්ණයෙන් දරා ගන්න පුළුවන්කම තිබෙන්නේ තමනුත් හිස්සුනොත් පමණයි. නැත්තම් හිස් බව පුරවා ගන්න බෑනේ. දැන් අපි කියනවා මොනවා හරි භාජනයක් දීලා මේ භාජනයේ ඔබ හිස් බවින් පුරවන්න. මෙම කලය හිස් බවින් පුරවන්න. මට කියන්න ඔබ හිස් බවින් පුරවන විදිය. කොහොමද ඔබ හිස් බවින් පුරවන්නේ? හිස් බව ගිහිල්ලා මෙහෙම ඒකට හලන්න පුළුවන් දෙයක්ද? බෑ. එහෙමනම් අපි මොකක්ද දෙයක් කරන්න පුළුවන් මේක හිස් බවෙන් පුරවන්න නම් මේක හොඳ පඬිත ක්‍රියාවලියක්. කාට හරි භාජනයක් දීලා මොනවා හරි පුරවල මේක පුතා හිස් බවෙන් පුරවන්න කියලා කියන්න පුළුවන්. බුද්ධිය බලන්න මන බලන්න නේද?
හිස් බවින් පුරවන්න. එහෙමනම් ඒකේ තියෙන නොසිස්සූ ස්වභාවයල් තියෙනවා නම් ඒ කියන්නේ යම් බාණ්ඩ තියෙනවා ඒ ඔක්කොම අයින් කරන්න ඕන. අයින් කළාට පස්සේ කොමකින්ද පිරෙන්නේ? හිස් බවෙන් පිරෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්නෝ හැම දෙයක්ම බලන්න ධර්මය හොඳට කියවලා බලන්න මේ හිස් බව පුරවා ගන්න කියන එක නේද කියන්නේ. මේ තියෙන දෙයක් අස් කරගන්න, නිරෝධ කරන්න, ප්‍රහාණ කරන්නමයි වචනයක් තියෙන. පුරව ගන්න දෙයක් නෑ. එහෙමනම් මේක අස් කරන්න මෙතන හිස් බවෙන් පිරෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ උදවිය අස් කරන්න කැමති වුණාට පෙන්නතුනේ මේ අස් කරගන්න විදිය දන්නේ නැහැ. අස් කරගන්න විදිය කියලා අපි හිතුවොත් එහෙම ගැටෙන පිළිවෙතක් තවත් එහි කැළෙන පිළිවෙතක් තවත් උපාදාන පිළිවෙතක් අනුගමනය කළොත් එහෙම මේ අස්කිරිල්ල සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ අස්කිරිල්ල මමත්වයට මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වෙනතුනේ. මමත්වයට කරන්න පුළුවන් එක දෙයයි. අල්ලා ගැනීම පමණමයි. මේ වචනේ පරිපූර්ණව තේරුම් ගන්න ඕන පෙනුතුන් අල්ලා ගැනීම කියන එකේ අර්ථය තමයි අලීම, ගැටීම, ලෝභ, ද්වේෂ, මෝහ. මේ තුනම ක්‍රියාත්මක වෙන ඕනම මොහොතකට කියන්නේ ද්වේෂයෙන් අල්ලා ගන්නවා, ලෝභයෙන් අල්ලා ගන්නවා, මෝහයෙන් අල්ලා ගන්නවා කියන වචන තුන. එහෙමනම් අල්ලා ගැනීම කියන එක තුල අර තුනම ක්‍රියාත්මක වෙනවා. ගැටීමෙන් අල්ල ගන්නවා, ඇලීමෙන් අල්ල ගන්නවා, මෝහයෙන් අල්ල ගන්නවා. දැන් තිරිසන් සතුන්ට එහෙම තියෙන එකම මෝහයක් නේ තියෙන්නේ. දැන් මේ මෝහ අන්ධකාරය දුරු කරගන්න පුළුවන් එකම සත්වයා මනුෂ්‍යයා. ඉතින් මේ මෝහය ටික දුරු කරගන්න එක මනුෂ්‍යයාගේ දැන් බුදුදහමට පැමිණෙන්නේ නැතුව බුදුදහමේ තියෙන මනසේ ලෝකේ යථාර්ථය දන්නේ නැති අය එකම මෝහයක ඉන්නේ වෙලිලා. ඔය නැත්තම් පරිශ්‍රණය කරලා බලන්න එයාගේ මනස කොහෙද තියෙන්නේ කියලා. එකම මෝඩ තැනක. හැබැයි මේ මෝඩ තැන ඔහු හිතනවා ඔහු සාර්ථකයි කියලා. ඔහු ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. මෝඩයාගේ ස්වභාවය මේකනේ නේද? Taman ශ්‍රේෂ්ඨයි කියලා හිතන එක තමයි මෝඩයාගේ දැඩි ස්වභාවය. දැන් මේ මෝහයෙන් අත් මිදෙන්න පුළුවන්කම තියෙනවා මේ උසස් මනසක් තියෙන මනුස්සයට. හැබැයි මේ මෝහයෙන් අත් මිදෙන්නේ විදර්ශනාවේ තරමට. අපි පින්නතුනේ විදර්ශනා කළා. Tamanටම මේක තේරුම් යනකම් මේ ලෝකේ කලාතුරකින් උපදින උගත්කමට වඩා ප්‍රඥාවන්තකම ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරන මිනිස්සු ටිකක්. අන්න ඒ ඇත්ත තමයි දාර්ශනිකයෝ බවට පත්වන්නේ. ඒගොල්ලන්ට තමයි උගටි තඥ පුජ්‍යලයෝ යමක් හොඳට තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන පුජ්‍යලයෝ කියන්නේ. නිකන් අපි දේවල් මතකයේ පමණක් අරගෙන යන අයට කියන්නේ පදපරමය කියලා. එතකොට දැනුමට පමණක් සීමා වෙච්ච අයට කියන්නේ පදපරමය කියලා. ඒගොල්ලෝ ඒ කියපු දෙයක් ඔළුවේ අරගෙන යනවා පොතේ තියෙන නිසා, කිව්ව නිසා, ආගමෙන් කිව්ව නිසා, පරම්පරාවෙන් කිව්ව නිසා කියලා ඔය අරගෙන යනවා මිසක් ඒක ගැඹුරු විදර්ශනාවක් නෑ. අර චක් කිව්වන් යනවා, හෝ කිව්වන් අතර වෙනවා වගේ හරකෙක් වගේ. පදපරමයාගේ ස්වභාවය. සාදු කිව්වම සාදු කියනවා. ඈනුම් අරින්න කිව්වන් ඈනුම් අරිනවා. අවදි වෙන්න කිව්වන් අවදි වෙනවා. නිදා ගන්න කිව්වන් නිදා ගන්නවා. පදපරමය
ස්වභාවය. තාලෙට කවි කී යනවා. එහෙම නෙමෙයි ගැඹුරින් හිතන්න පුළුවන් ගැඹුරින් බලන්න පුළුවන් අවධියක් හොඳට පුරුදු කරන්න. ඒක තමයි ප්‍රඥාවන්තයෙක්ගේ ස්වභාවය. ඇයි මෙච්චර දේවල් ඔබට දැනෙද්දි හිතන්න පුළුවන් මොලයක් තීද්දි නොසිතා ඉන්නේ ඇයි? හිතන්න පුරුදු වෙන්න. හැම දෙයක්ම Tamanට ප්‍රත්‍යක්ෂතාවයකින් Tamanට හාත්පස ඒක සත්‍යයි කියලා තේරෙන මට්ටමකින් තේරුම් ගන්න ඕන. තමා තුළ ඇති සංවේදනා ටික තියෙන විදියටත් නැති ටික නැති විදියටත් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. මේ ආධ්‍යාත්මයේ හට ගැනීම පැවැත්ම නැති වෙලා යන ස්වභාවය Taman දකින්න ඕන. මේ දේවල් වල මා උපාදානයේ සිටිනවා කියලා දකින්න ඕන. මේ දේවල් වල උපාදානයක් නැහැ කියලා දකින්න ඕන. එහෙම නැත්නම් ඉවත් කරගන්න පුළුවන් කමක් නැහැ. ගැටලුවක් වශයෙන්, තුවාලයක් වශයෙන්, වනයක් වශයෙන් දුටුවොත් නේද අපි ඒක සනීප කරගන්නේ. දැන් වනයක් තියෙනවා වනය කියලා කිව්වේ තුවාලවල වනයක් හැදෙන්නේ. තුවාල ලොකුවට හැදුනාම අපි ඒකට කියන්නේ වන වුණා වනයක් කියලා කියන්නේ. වන වෙලා. එතකොට ඔය වන වෙච්ච එක ඒ වන වුණා වශයෙන් ඒක දකින්න නැතුව හිඟන්නෙක් වගේ දැක්කොත් ඒක ලාභයක් හැටියට. එතකොට එයා ඒක සුවපත් කරගන්නේ නැහැ. ඒක කරදරයක් හැටියට, ඒක පීඩාවක් හැටියට, ඒක විපතක් හැටියට Taman දකින්න ඕන. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෞකික ලෝකය, ලෞකික පරමාර්ථ, ලෞකික ලෝකයට ඇලීම ගඩුවක් වශයෙන්, වනයක් වශයෙන්, තුවාල වශයෙන්, සුව කරගත යුතු දෙයක් වශයෙන්, දුරු කළ යුතු දෙයක් වශයෙන් දකින්න ඕන කියලා. ඉතින් ඇත්තටම මිනිස්සු ගොඩාක් උත්සාහ කරනවා නිවන් දකින්න. මට පේනවා මුළු ලෝකෙම මේ පින් කර කර උත්සාහ කරනවා නිවන් දකින්න. බණ අහා නිවන් දකින්නවා. නිවන් දකින්න උත්සාහ කරනවා. ඒ නිවන් දකින්න බැරි. මිනිස්සයා දන්නේ නැහැ මට කවදාවත් නිවන් දකින්න බෑ කියලා දන්නේ නැහැ. ඒ හැමෝම උත්සාහ කරන්නේ මමම නිවන් දකීවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඔබට ඒ කාරණේ තේරෙනවද? ටිකක් ගැඹුරින් හිතුවොත් ඔබ තේරෙන්නේ මොකක්ද ඒ කිව්වේ කියලා, දේශනා කරේ කියලා. මමම නිවන් දකීවා. කවදාවත් නිවන් දකීද? මමම නිවන් දකීවා. මම තමයි නිවනට මමත්වය, තමගේ මමත්වය. මමත්වය තමයි නිවනට තියෙන පරම හතුරා. මමත්වයේ ඉඳගෙනම කියනවා මම නිවන් දකීවා කියලා. කවදාවත් ඒක වෙන්නේ නෑ පින්නතුනේ. ඒක වෙන්නේ නෑ. දැන් ඉතින් ඕකේ කොච්චර ගැඹුරක් තියෙනවද විදර්ශනා කරන්න? සිතා බලන්න. දවස් ගණන් පැත්තකට ගිහිලා කල්පනා කර කර ඉන්න පුළුවන්. ඒකට විදර්ශනාව කියන්නේ. ධර්මය ගැන.
එහෙමනම් මේ මිනිස්සු දරන උත්සාහය තුළ කවදාවත් නිවන් දකින්නේ නෑ. කවදාවත් මම නිවන් දකීවා කියලා හිතුවට කවදාවත් මම නම් නිවන් දකින්නේ නෑ. එවනම් මමත්වයේම තමයි තියෙන ලොකුම සතුරුකම පීඩාව නිවන්නට තියෙන බාධාව. එහෙමනම් මම කවදාවත් නිවන් දකින්නේ නැහැ කියන එක අවබෝධ කරගෙන තේරුම් අරගෙන හොඳින් මතකයේ තබාගෙන මේ නිවන් මඟ යන්න ඕන. මොකද්ද මතක තියාගන්න ඕන? මම නම් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක මොකද්ද? ඒක අර්ථවත් වෙන්නේ? මමත්වය. එතකොට මම කියලා කියන්නේ මමත්වයටනේ කතා කරන්නේ. මමත්වයට තමයි මම කියලා කියන්නේ. නිවන් දකින්නේ නැහැ. එහෙනම් මමත්වයේ ගුණයකින් ලක්ෂණයකින් නිවන හොයලා වැඩක් වෙන්නේ නෑ. මමත්වයට පේන්නේ මමත්වයේ ගුණ විතරයි. තේරුණාද? මමත්වයට පේන්නේ මමත්වයේ ගුණ විතරයි. මොනවද මමත්වයේ ගුණ? අපි කෙලස් කියලා කතා කරන්නේ, උපාදාන කියලා කතා කරන්නේ ඒ මමත්වයේ ගුණාංග. ලෝභ දේශ මොහ කියන්නේ මමත්වයේ ගුණාංග. පංච උපාදානස්කන්ධය කියන්නේ මමත්වයේ ගුණාංග. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මිත්‍යා ප්‍රතිපදාව කියලා කියන්නේ මමත්වයේ ගුණාංග. පටිච්ච සමුප්පාදේ රැස් වෙන පැත්ත ඒ මමත්වයේ ගුණාංග. එහෙමනම් මම නිවන් දක්වන්න උත්සාහ කරන නිසා කවදාවත් මේ ඇත්තන්ට නිවන් දකින්න බැරි වෙනවා. මම නිවන් දක්වන්න බෑ. එහෙනම් මොකද අපි කරන්න ඕන? මම නිවන් දක්වන්න බැරි නම් ඒක අතහැර දාලා මමත්වයෙන් ඉවත් වීම කියන එක පුරුදු කරන්න වෙනවා, අවබෝධ කරගන්න වෙනවා. ඒක හරි තේරුමක් නැති වැඩක්. මම නිවන් දක්වන වැඩේ. ඒ කියන්නේ අලාභ වෙන වැඩක්. තේරුණා නේද? ඒක අලාභ වෙන වැඩක්. මහන්සිය විතරයි ප්‍රතිඵලයක් නැහැ. එහෙමනම් මේ මමත්වයේ කියන එක ඇතුළත තියෙන ජරා ජීර්ණ ස්වභාවය, ගඳ ගහන ස්වභාවය, අවිද්‍යා ස්වභාවය තේරුම් ගත්තනම් හිමින් සැරේ හදා ඉන්න දෙයක් නෑ. අතහැරලා දාන්න පුළුවන්. මමත්වයේ හදන්න පුළුවන් කියලා හිතනවා. මේ මිනිස්සු හදන්න පුළුවන් කමක් නැහැ. මේ මමත්වයේ කියන එක්කෙනාව හදන්න පුළුවන් කමක් නැහැ. අපි හිතනවා මේ හැදෙනවා කියලා කලිසම් කෝට්ටෙන් දහම. සිල් රෙදියෙන් දහම. සිවුරු පොරව ගත්තාම සුදු ඇඳුම් ඇඳ ගත්තාම එහෙම මිනිස්සු හැදෙනවද? එහෙම හැදෙන්නේ නැහැ.
මමත්වයේ දුරු කිරීමමයි කරන්න ඕන. මමත්වය හදන්න නම් බෑ පින්නතුනේ. මම කියන කෙනාව හදන්න නම් බෑ, අත්හරින්න බෑ ඕන. කොහොමද මමත්වය අත්හරින්නේ? මමත්වය අත්හරින්න බෑනේ පින්නතුනේ. අත්හැරියොත් එහෙම එතනක් තියෙන මමත්වය. නිර්වාණය ලබා ගන්න අවබෝධ කරගන්න පුළුවන්ද? බෑ. ලබා ගත්තොත් අවබෝධ කරගත්තොත් එතන තියෙන්නේ මමත්වය. ඔබට විදර්ශනා කරන්න පුළුවන්ද? බෑ. විදර්ශනා කළොත් එතන තියෙන්නේ මමත්වය. එහෙනම් ඕවා මොකක්වත් නැතුව නිකන් ඉන්න පුළුවන්ද? ආන්න එතන තමයි තියෙන්නේ. මොකද? ආන්න එතන තමයි මමත්වයේ තියෙන්නේ. හිතන්නේ නැති එතනවත් ඇති විවේකයේ කියලා. එතනත් නෑ. එතනත් තියෙන විවේකේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අන්න එතෙන්දි තමයි ටොක්ක්ක් යනලා කියලා දෙන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තති. ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ. ඔය ක්‍රියාවන් වලින් නිදහස් වෙයන් කියලා කියන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද කියලා මම දැන් ඉස්සෙල්ලා ටොක්කන්න යන්නේ. දැන් පොල්ලක් අරන් ගහලා කියන්න උඩට ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ නැහැ කිව්වේ කියලා. ඇයි අර විදර්ශනාවක් නැතුවනේ අර ගහන්නේ? දැන් ක්‍රියාවෙන් නිදහස් වෙන්න කිව්වට පස්සේ මොකද්ද කරන්න ඕන කියලාත් අහනවා. ඒත් පොල්ලෙන් ගහන නෙමෙයිද වටින්නේ? ආනවා. ඊට පස්සේ කියනවා නිවන් දැකපුවා පොළ වලින් ගහනවද කියලාත් අහයි. ඊට පස්සේ පොල්ලකින් නෙමෙයි ගෑනලා වෙන මොකක් හරි එකකින් ගාලා එලවන්නේ දෙන්නේ. ඈ එතකොට ඔච්චර අකාරුණිකද නිවන් දැක්කයි කියලාත් අහයි. ඒක තමයි ප්‍රඥා හීන බව කියන්නේ. ඒක තමයි. බලන්න එතන තියෙන ලස්සනම බුදුබණ පදේ අපිට කියලා දෙන. ඒකයි වෙනතුරු මේක මහා පරිවරුන් දකින දහම. මහා ඍෂිවරුන් දකින දහම. දහමට ආත්මයම පූජා කළ උතුමෝ දකින දහම. පඬිත වේදනීයෝ අද්භූතයි ආශ්චර්යයි මේ ධර්මය. අපේ සවන් අපේ කට අපේ හිත පිං කරලා තියෙනවා වෙනතුනේ මහා කුසලයක් මහා පිනක් කරලා තියෙනවා. මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න අහන්න ඒක ගැන කතා කරන්න මා මේ ආත්මය ලැබූ වටිනාම දේ සද්ධර්මයයි වෙනතුනේ. වෙන මොකවත් නෙමෙයි. නොතේරෙන මිනිස්සුන්ට මේක විකෘතියක් බොරුවක්. තේරෙන මනුස්සයාට අමාදහමක්. ඒක කරන්න දෙයක් නැහැ. අර කලින් මතක් කළා වගේ දවසක් බල්ලන්ට black and white පෙනුණා කියලා මම් පලිද? නේද? බල්ලට black and white පෙනුණා කියලා මම් පලිද? ඒ වගේ නොතේරෙන මනුස්සයට මේක නොපෙනුණා නොතේරුණා කියලා අපි පලි නැහැ. ඒගොල්ලොන්ට පේන දේ ඒගොල්ලෝ හැමදාම කියයි. මොකද හේතුව බල්ලට black line white නේ පේන්නේ. ඈ කළු සුදු තමයි බල්ලට පේන්නේ හැමදාම. ඉතින් කරන්න දෙයක් නැහැ. එයාට පේන දේ ඒගොල්ලෝ කියාවි. මිනිස්යාට පේන දේ මිනිස්යා කියාවි. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේ මිනිස්සු black and white වෙච්ච අය ඉන්නවනේ. අන්න ඒකයි වැඩේ. එහෙමනම් මේක අවසානයේ කතා කරන දේ තේරෙන්නේ නැහැ කියන වචනේ කියන්න එපා. ඒ තේරෙන්නේ නැති එකම තමයි
හොඳ ඒකම තමයි ඔබේ නිවහන ඒකම තමයි ඔබේ ගුහාව එතනම තමයි ඔබ නතර වෙන්න ඕන. තේරෙන්නේ නැති තැනක් අහු වුණාම දාලා යනවා, මගේ ඇරලා යනවා, බයේ දුවනවා. නෑ මම හෙව්වේ මෙන්න මේ තැන තමයි. මම හෙව්වේ මෙතන තමයි. ඒක දැනෙන්නේ පින්නතුනේ තේරෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ කිසිම පැත්තකින් අපිට රිදුමක්, වේදනාවක්, කටුවක්, අනිනෝ වගේ දෙයක්, වින්දනයක් මොකවත් නැතේරෙන අවස්ථාවක් ලැබෙනවා. එතකොට අපි එතන හිතනවා එතන හොඳ තැනක් නෙමෙයි කියලා. ඇත්තටම එතන තමයි හොඳම තැන. මොකක්වත්ම තේරෙන්නේ නැති තැන තමයි හොඳම තැන. දැන් ඉතින් ඕක තේරුම් ගන්න කොහොමද කියලාත් ආවේ. අන්න ඒකයි වෙනතුනේ හරි විදසුන් නුවණින් බලන්න ඕන කියලා කියන්නේ. තේරෙන්නේ නැති තැන තේරුම් ගන්න කොහොමද? තේරෙන්නේ නැති තැන තේරුම් ගන්න මොකටද? නැයිද අපි මොනවා හරි කරන්න ඕනනේ මේ නිවන් දකින්න. ඔව් කරන්න ඕන තමයි වෙනතුන් දෙයක්. ඒ තමයි කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය ධර්මානුකූලව මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය දහමට අනුව අනුගත වීම. එහෙමනම් මේ ටික අඥාන විදියට ඇහුවොත් එහෙමනම් මේක තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා ඔහේ පරණ සම්ප්‍රදායක් ආයි අනුගමනය කරමින් වාසය කරાવી. නුවණක් තියෙන කෙනෙක් මේක සිතා බලන්නට තියෙන දහමක්. මේක ගැන ටිකක් ගැඹුරින් ඇහුම්කම් දෙන්න ඕන. සිතා බලන්න ඕන කියලා කල්පනා කරලා ඒ සිතා බැලීම පුරුදු කරගෙන ඇත්තෝ මේ මාර්ගය ජය ගන්නවා පෙරතුනේ. දැන් තමා ළඟ ඉන්නවනේ සංසාරේ උපාදය ඇති කරන සත්ත්ව ස්වභාවය. සත්ත්ව ස්වභාවයේ ඉන්න සංසාරේ ඉඳලා ආපු සත්ත්ව ස්වභාවයේ තියෙනවනේ. ඉතින් ඒ සත්ත්ව ස්වභාවය එළවන්න ඕන. සත්ත්ව ස්වභාවය එළෙව්වොත් තමයි manussත්ත්ව ප්‍රතිලාභෝ වෙන්නේ. දැන් සත්ත්ව ස්වභාවයක් මිනිස්සෙල් ළඟ තියෙද්දී manussත්ත්ව ප්‍රතිලාභයක් එයා ළඟ නැහැ. දැන් ඔයත් හිතන්නේ මේ කකුල් දෙකෙන් ඇවිදින ඔක්කොම මිනිස්සු manussත්ත්ව ප්‍රතිලාභෝද? නෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන මනුස්ස තිරිසන්, මනුස්ස පෙරේත, මනුස්ස යක්ෂ. තේරුණා නේද? මනුස්ස කියලා જાතික තියෙනවා. ඉතින් එහෙමනම් මේ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා කිව්වහම අපි හිතනවා කකුල් දෙකෙන් ඇවිදින බුද්ධ ආගමේ අය, බුද්ධ ආගමේ නොවන අය, මිත්‍යා දෘෂ්ටික අය මේ ඔක්කොම මිනිස්සුયો කියලා නෑ. අමු තිරිසන්නු, යක්කු, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ, යක්ෂණියෝ ඔක්කොම ඉන්නවා. එහෙනම් manussත්ත්ව ප්‍රතිලාභෝ කියන தത്വයටපත් වෙන්න නම් සත්ව කියන ස්වභාවය ඔබ තුළින් එලවලා දාන්න ඕන. කොහොමද මේ සත්ව කියන ස්වභාවය එලවන්නේ? තමා මුලින්ම හඳුනා ගන්න ඕන තමාගේ තියෙන සත්ව ස්වභාවය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ගතිය හඳුනා ගන්න කියලා. බොහෝම හිමින් බලාගෙන යනකොට තමන්ගේ ගතිය තමට හැඟෙනවා. තමන්ගේ ගති දුරු කරන්න ඕන. ගති දුරු කරනවා කියලා කියන්නේ අර සත්ව ගති දුරු කරනවා කියන එක. ගති දුරු කරගෙන ගියාම ගති විමුක්ත වෙනවා. ආර්ය ශ්‍රාවකයෙකුට කිසිම ගතියක් නැහැ.
ගති නිරෝධයි ගති විමුක්තයි. ගති නිරෝධයි ගති විමුක්තයි. ගැහැණු ගතිත් නැහැ, පිරිමි ගතිත් නැහැ, තිරිසන් ගතිත් නැහැ, දේව ගතිත් නැහැ, බ්‍රහ්ම ගතිත් නැහැ. එයාට ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් මොකක්වත්ම නැහැ. ඇලෙන්න කාරණා නැහැ, ගැටෙන්න කාරණා නැහැ, බැඳෙන්න කාරණා නැහැ. මොකවත්ම නැහැ. එයාගේ ගැඹුරු ආධ්‍යාත්මය තුල සම්මුතිය තුල ඒව පවත්ව ගන්නවා. දැන් පින්නතුන් මේ බණපද ටික අහද්දී සැනසෙල්ලක් දැනෙන්නේ ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා ගමන ගිහිල්ලා ඒ ගමන පහසුවෙන් විදර්ශනා කරලා බොහොම පහසුවෙන් දේශනා කරනවා. කාලයක් බොහොම පහසුවෙන් විදර්ශනා කරලා අවබෝධ කරගෙන පහසුවෙන් දේශනා කරනවා. එතකොට පින්නතුන් බණ ටික අහනකොට සහනයක් ලැබෙනවා කියලා කියන්නෙම මොකද්ද? අර විදර්ශනාව පින්නතුන්ට පහසු කරනකොට පින්නතුන්ගේ විදර්ශනාවත් ඉබේම ඇදී යනවා එතෙන්ට. ඊට පස්සේ ධර්මයේ සෝය ගුණය Tamanටත් දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් යම්කිසි සෝයකින් යම්කිසි ගුණයකින් ඉඳගෙන වාසය කරමින් යම්කිසි උත්තරමයක් දේශනාවක් කරොත් ඒ ගුණය අන් අයටත් දැනෙනවා. අන් අයටත් දැනෙනවා. ඒකයි තියෙන රහස. පුහුදුන් භික්ෂුවකින් හෝ ගිහියෙක්ගෙන් හෝ ප්‍රශංසා ලබනට වැඩිය වෙනතුනේ ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් පොළු පාරක් කෑවත් සැපයි. ඒක මෝඩයාගේ ප්‍රශංසාවට වඩා පඬිතයාගේ පොළු පහරේ වටී කියන්නේ ඒකනේ. අපිට දඬුවම් කරන්න, එහෙම නැත්නම් අපිට අවවාද කරන්න, අපිට අනුශාසනා කරන්න කියලා අපි හැමදාම අපි බලාපොරොත්තු වෙන්න ඕන, ඉල්ලන්න ඕන. ඔබේ තියෙන වැරදි අඩුපාඩුකම් ඔක්කොම බුදුහාමුදුරන්ට පෙනේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. ඔබේ තියෙන වැරදි අඩුපාඩුකම් ඔක්කොම පෙනේවා. මං හිතාගෙන ඉන්නේ මං කරන කියන හැමදේම බුදුහාමුදුරු බලාගෙන ඉන්නේ කියලා. ඒතකොට ඔබත් හිතන්න, ඔබ කරන කියන හැමදේම බුදුහාමුදුරු බලාගෙන ඉන්නේ. ඔබ හිතන පතන හැමදේම බුදුහාමුදුරු බලාගෙන ඉන්නේ කියලා හිතන්න. ඒක තමයි ඇත්ත. හොරෙන් මොකවත් හිතන්න බෑ. බුදු කෙනෙකුට කොච්චර පුළුවන්ද කියලා කියනවා නම් පින්නතුනේ, ඔබ ලබන සතියේ මේ දවසේ මේ වෙලාවට හිතන්නේ මොකද්ද කියලාත් කියන්න පුළුවන්. කොහොමද වැඩේ?
ඔබට පුළුවන් ද කියන්නේ ඇත්තටම ලබන සතියේ ඔව් මේ දවසේ මේ වෙලාවට ඔබ මොකද්ද හිතන්නේ කියලා දැන් කියන්න පුළුවන්. අඩුව තරමේ තමන්ගේ හිත වෙලා කියන්න බෑ. මොන වගේ සිතුවිල්ලක මොන වගේ චේතනාවක මොන වගේ ස්වરૂපයක ඉඳීද කියන්න දන්නේ නැහැ. අඩුම තරමේ ඔබ මිය පරලෝ යන දවස දන්නේ නැහැ. කොයි දවසේ මොන වෙලාවෙ මොන විදියට මිය පරලෝ යනවද කියලා දන්නේ නැහැ. බලන්න බුදු කෙනෙක්ගේ සියල්ල දැනගෙන හැසිරුව හැටි නේද? සියල්ල දැනගෙන හසුරුවා කටයුතු කරපු හැටි. ඒ නිසා වෙනතුන් හිතන්න එපා මේ මම තනියෙන් හිතනවා කියන හිතවිල්ල ඇති කරගන්න එපා. කිසිම ඒකේ වැදගත්කමක් නැහැ. ඔබේ සිතවිල්ල දිහා මේ විශ්වය ස්වභාවය ඒ වගේම නොයෙකුත් දේව බඹුන් උතුම් ඥාන දර්ශනයක් ඇති උදවිය බලාගෙන ඉන්නේ කියලා හිතන්න. තියෙන දේ තියෙන විදියට තියෙන ආකාරයට පිළිගන්න. බුදුහාමුදුරුවන්ගේ ළඟ විතර පින්නතුනේ සමාව කරුණාව කාගවත් ළඟ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ළඟට ගිහිල්ලා අහන්න බුදුහාමුදුරනේ මගේ මේ වැරදි වලින් මොන වැරද්දටද සමාව නැත්තේ කියලා අහලා බලන්න. බුදුහාමුදුරන්ට ගල් පෙරළුවත් බුදුහාමුදුරු ළඟ තියෙනවා සමාව. දැන් දේවදත්තගේ ගොඩාක් කාලයකට යන්න හිටපු අපාය අඩු වුණා අර සමාව ගන්න ආපු හේතුවෙන් අවසානයේ තිසරණ තනියෙන් සරණ ගිය හේතුවෙන් තනියෙන් බුද්ධං සරණං ගච්ඡාමි තනියෙන් ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියා තමයි මේ ඒ නිසා අඩු වුණා එකෙන්. ධර්මාශෝක රජුරෝ ලක්ෂ ගානක මනුස්ස ඝාතන කරපු කෙනෙක්. පොඩි ප්‍රමාණයක්ද? ලක්ෂ ගණන් මරලා තියෙනවා කිව්වම නිකන් උණ්ඩ වලින් බෝම්බ වලින් නෙවෙයි කඩු වලින් ගහලම මරලා තියෙනවා. එතකොට ඒක සෝපත් වෙලා බොහොම අඩු කාලයක අපායක පැවැත්මක් වෙලා ආර්ය මාර්ගය යන්න හේතු වුණේ මේ 84000ක් විහෙර විහාර හදලා මේ කාලේ නම් ඒක නෙමෙයි අපේ ඇමතිවරු කියන්නේ අපි අච්චර පල්ලි හැදුවා මෙච්චර කෝවිල් හැදුවා කියා කියන නිසා මේ පන්සලකට සතපහක් පන්සලක් හදන්නවත් ඉඩ දෙන්නේ නැහැ. අපේ ඡන්ද දීලා පත් කරන මිනිස්සු තමයි පන්සලක් හදන්න දෙන්නේ නැහැ. ඒ අපායට යන ආව මිනිස්සු ධර්මාශෝකල පන්සල් විහෙර විහාර හැදුවා කියලා තියෙනවා. නිකම්ම විහෙර විහාර පන්සල් චෛත්‍ය නෙමේ මිනිස්සයා හැදුවා. ඒ හැමතැනම මිනිස්සයාත් හැදුවා. දැන් අපේ මිනිස්සයෝ පාලකයෝ ඔක්කොම එකතු වෙලා පන්සල් හදා ඉන්නවා. ධර්මශාලාව හදා ඉන්නවා. ධර්මශාලාවේ බණ කියන්න එකෙක් හදලා නැහැ. බණ අහන්න කෙනෙක් හදලා නැහැ. එහෙනම් බණ අහන්න කෙනෙක් හදන්න ඕන, බණ කියන්න කෙනෙක් හදන්න ඕන. අපිට ගම්බීර ධර්මයක් තියෙනවා. දැන් මේ දේශනාව රසවත් වෙන්නේ හොඳ විදර්ශනාවෙන් අහන කෙනෙකුට. විදර්ශනාවෙන් අහන කෙනෙකුට මේක හැමදාම අලුත් දේශනයක්. අපි අලුත් මානයකින් කතා කරන්නේ.
අහස කියලා කිව්වට එක වගේ කියලා කිව්වට ඒක එක වගේ නෑනේ හැමතැනම හොයාගෙන යද්දි. විවිධ තාරකා විවිධ ග්‍රහ වස්තුන් මුණ ගැහෙනවා. ඒ වගේ පින්නතුනේ මේ අහස වගේ ධර්මයේ අනන්ත ස්වභාවයක් තියෙනවා. අනන්ත ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි පින්නතුන් අර මතක් කරපු කාරණේ හොඳටම හිත තුළ දරාගෙන වැඩ කරන්න ඕන කාරණයක් මොකද්ද? මේ හිස් බවට බය වෙන්න එපා. නොතේරෙන බවට බය වෙන්න එපා. මොකද මේ කිසිම දෙයක් නොතේරෙන දෙයක් කෙනෙක් හැටියට තමයි නොතේරෙන දෙයක් හැටියට තමයි ඔබට මොන ගැහෙන්නේ. ඔබ මවාගෙන යන දේ නෙවෙන්න පුළුවන්. හිතාගෙන යන්න දේ නෙමෙන්න පුළුවන් ඔබට මොන ගැහෙන්නේ. දකින ශූන්‍යතාවයක් තියෙනවා හට ගන්න ශූන්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ හට ගන්න ශූන්‍යතාවය වැදගත් වෙන්නේ දකින ශූන්‍යතාවයට වඩා. මොකද්ද වැදගත්? හට ගන්න ශූන්‍යතාවය නිරෝධය වටිනවා අර දකින ශූන්‍යතාවයට වඩා. ඇති කර ගන්න ශූන්‍යතාවයට වඩා ඒ හට ගන්න ඉබේම එනිසා ඔබේ මනස ඔබේ ආත්මය හිස් බවින් පුරවන්න. හිස් බවින් පිරෙව්වහම කලකිරීමක් තියේද? නැහැනේ. කලකිරීම තියෙන්නේ කලකිරීම කියන එකෙන් පිරුණොත්. එහෙනම් හිස් බවින් පිරිච්ච තැන කලකිරීම නැහැ. අමෝතුම ප්‍රීතියක් ප්‍රමෝදයක් අමෝතු දෙයක් දැනේද? ඒත් නැහැ. හිස් බවින් පිරුණාම ඒත් නැහැ. මොකද්ද තියෙන්නේ හිස් බවින් පිරුණා? හිස් බවින් පිරුණාම මොනවද දැනෙන්නේ? දැනෙනව නම් එතන හිස් බවින් පිරී නැත. දැනෙනව නම් එතන හිස් බවින් පිරී නැත. ආන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් පින්නතුනේ නිර්වාණය අවේදීත නම් කොහොමද සැප වෙන්නේ කියලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් භික්ෂුවක් ඇහුවා. ඉතින් උන්වහන්සේ දීපු උත්තරේ තමයි නිර්වාණය සැපවන්නේ වේදනා නැති නිසාමයි කියලා. වේදනාව කියන්නේ පින්නතුනේ දුකක්. වේදනාව කියන්නේ පිච්චීමක්. සුඛ වේදනාවෙනුත් මිනිස්සයා දවනවා දුක්ඛ වේදනාවෙනුත් මිනිස්සයා දවනවා. මිනිස්සයාට සැප වැඩි වුණත් heart attack හැදෙනවා. දුක වැඩි වුණත් heart attack හැදෙනවා.
තරගේ දින්නාම heart attack හැදෙලා මැරිච්ච කට්ටියක් ඉන්නවා. තරගේ පෙරදුනාම heart attack හැදෙච්ච මැරිච්ච කට්ටියක් ඉන්නවා. ඒ නිසා ડોක්ටර්ස්ලා කියන්නේ අධික ලෙස සතුටු වෙන්නත් එපා. අධික ලෙස දුක් වෙන්නත් එපා කියලා. එහෙමනම් වේදනාව දුකයි. වේදනාව පීඩාකාරයි. එහෙමනම් වේදනා නැති නිසාම හට ගන්නා සැපයක් ඔබට වේදය නිර්වාණය. ක්‍රමයක් නෑ අවබෝධ කරගන්න. ඒක තමයි ක්‍රමය. ක්‍රමයක් නෑ අවබෝධ කරගන්න. ඒක තමයි ක්‍රමය. නෑ ඉතින් ඔය ක්‍රමේ විදර්ශනා කරලා හොයාගන්න ඕන දෙයක්. ක්‍රමයක් නැති එක තමයි ක්‍රමය. මාර්ගයක් නැති මාර්ගය. මේවා ඉතින් මං හදාපු මේ විකෘතියම නෙමෙයි. අහසේ පියසටහන් නැත ශ්‍රවණියෝ බාහිරේ නැත. ඉතින් මාර්ගයක් තියෙන මේ පාරවල් හිටින්. දැන් අහසේ පාරවල් තියෙනවයි. පියසටහන් තියෙනවයි නෑ. බලන්නේ වචනේ නේද? සුබද්‍රයන්ට කිව්වා ඒ වචන ටික හරි වැදගත්. අහසේ පියසටහන් නැත ශ්‍රමණයෝ. සංස්කාර අතර නිර්වාණය නැත. ඒ වචනේ ඇති නිවන් දකින්නවා නම් පින්නතුනේ. ඒ වචනේ ඇති විදර්ශනා කරනවා නම්. හැබැයි ඔයත් විදර්ශනා කරන්නේ කවුරු හරි කියලා දීපු එක මතක තියාගන්නවා. අමුයෙන් මෝඩ කතාවක් වුණක් කමන්නේ ඔය කොළුවේ දා ගන්නවා. අන්න ඒකේ වැරද්ද. එහෙමනම් ශ්‍රවණේක් ළඟත් පින්නතුනේ අර අහස වගේ තමයි මනස ඥානය. එයාගේ පිය සටහන් මොකවත් නැහැ. අහස වගේ වාසය කරනවා. ඔබටත් අහස වගේ වාසය කරන්න පුළුවන්ද? පුරුදු වෙන්න. අහස වගේ වාසය කරන්න. දැන් අහසේ ලාංඡන තියාගෙන ඉන්නවනම් මතක තියාගෙන ඉන්නවනම් අහස වගේ නැති අය කොයි වගේද? ඔව් පොඩ්ඩක් වැරද්දක් හරි මොනවා හරි වුණාම එයා මතක තියාගෙන ඉන්නවා මම උඹට ගුලියක් අමරන්නම්කෝ කිය කල්පනා කරනවා. ඒ පියසටහන් තියාගෙන ඉන්නේ. එහෙම නෑ. අහස වගේ ඉන්න කෙනා ස්වභාවයෙන් ඉන්නවා. එයා වහවල් කාලෙට අපිට වස්සවන්න ඕන කියලා හිතන්නේ වැස්ස හැදුනාම වසිනවා. හැබැයි පායන කාලෙට පායනවා. මිනිස්යාගේම ක්‍රියාකාරකම් මත ඒක ස්වභාවයක් තුළ සිද්ධ වෙනවා. එහෙමනම් අන්න ඒ වගේ ස්වභාවයක් තමයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවාම දාන වළඳන්නේ ඔබ වහන්සේ ලිමිට් එකකටද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම දානේ තියෙන දවසේ සමහරලාට පාත්‍රේ පිරෙන්න වළඳනවා. සමහර දවස්වලට මම පොඩ්ඩක් වළඳනවා. සමහර දවස්වල තරමක් මදහත්ව වළඳනවා. සමහර දවස්වලට නොවළඳාම ඉන්නවා. මොකද්ද මේකේ තේරුම? එහෙම ලිමිට් නැහැ. අරමුණ තමයි Tamanට තියෙන කුසගිනි තියෙන ආකාරය. බෙහෙතක් බොනකොට එහෙමනේ. ලෙඩේ රෝගයේ අණුව ඩෝස් එක වැඩි වෙනවා අඩු වෙනවා. ඒ වගේ තමයි. එහෙනම් අහස වගේ ඉන්න කෙනෙකුට 아무තු එහෙම ලිමිට් එකක් එහෙම ක්‍රමවේදයක් හදාගන්න නැහැ. මොකද ඒ කාලේ තිබුණා ලිමිට් හදාගෙන. හැන්දෙන් මෙච්චරයි වළඳන්නේ. මේ වෙලාවට වළඳන්නේ. මේ ග්‍රෑම් ගන්න වළඳන්නේ කියලා එහෙම එකක් තිබුණේ නැහැ. ඒ ස්වභාවයට අනුව තමයි මේ දේ සැකසෙන්නේ.
මනසත් එහෙමයි. පැවැත්මත් එහෙමයි. ආධ්‍යාත්මයත් එහෙමයි. කිසිම ලිමිට් එකක් එහෙම හදාගන්න උවමනාවක් නැහැ. ස්වභාවයක් තුල වාසය කරන. අහස වගේ වාසය කරන්න. පොළොව වගේ වාසය කරන්න. ජලය වගේ වාසය කරන්න. ගින්දර වගේ වාසය කරන්න. සුළඟ වගේ වාසය කරන්න. මිනිස්සු වගේ නම් වාසය කරන්න එපා. මිනිස්සු විෂමාකාර විවිධාකාර. ඒ අතර කියලා තිබුණේ මිනිස්සෙක් වගේ වාසය කරන්න කියලා. නෑ නෑ බුදුහාමුදුරු කෙනෙක් ඒව දේශනා කරන්නේ නෑ. මොකද මිනිස්සයා විවිධාකාරයි විෂමාකාරයි. මිනිස්සෙක් වගේ වාසය කරන්න කිව්වේ නෑ. අහස වගේ වාසය කරන්න, පොළොව වගේ වාසය කරන්න, ජලය වගේ වාසය කරන්න, ගින්දර වගේ වාසය කරන්න, සුළඟ වගේ වාසය කරන්න මිසක් මනුස්සයා වගේ වාසය කරන්න, දෙයියා වගේ වාසය කරන්න, බ්‍රහ්මයා වගේ වාසය කරන්න කියන්න තිබ්බනේ. එහෙම නැහැ. බුදුහාමුදුරන් කියන්න තිබුණේ මේ මම වගේ වාසය කරන්න කියලා. එහෙම දේශනා කරෙත් නැහැ. එහෙමනම් අර අතන තමයි බුදුහාමුදුර වැඩ ඉන්නේ. සුළඟ වගේ තැන, අහස වගේ තැන, මහා පෘථුවිය වගේ තැන, ජලය වගේ තැන. ඇයි ඒ ධර්මතා ඒ වගේ වාසය කරන්න කියලා අපිට මතක් කරේ. ඒ ධර්මතා වගේ වාසය කරනකොට පෙන්වත්නි බලන්න මේ ධර්මතාවන් වල හැඩය, පැවැත්ම, ස්වභාවය බලන්න. අකම්පිතනේ ස්වභාවයෙන් යුක්තයි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. එහෙමනම් මේ ශාසන ධර්මයේ තියෙන අපේ එකම බලාපොරොත්තු, එකම අදිෂ්ඨානය කිසිවක් නෙමේ අටලෝ දහමෙන් නොසැලෙන මනසක්. එච්චරයි. අටලෝ දහමෙන් නොසැලෙන මනසක්. තේරෙන්නේ නැහැ කියලා අත්හරින්න එපා. දහස්වරක් දැන් ගානක් හදන්න දුන්නාම මේකට උත්තරයක් තියෙනවා කියලා කල්පනා කරගෙන ඒ ගාන හදන්න මැරෙනවා වරුවක් හරි. දහම් කරුණක් දුන්නාම ඒකේ දෙපාරක් බලලා උත්තරයක් ආවේ නැහැ කියලා අයින් කරනවා. එහෙමනම් ගානට වැඩි වටිනාකමක් දීලා ඒකට මැරෙනවා. හොයාගන්න. මේකට අඩු වටිනාකමක් දීලා මේක මේ පොඩ්ඩක් දෙපාරක් බලලා අත්හරිනවා. ඒකද කරන්න ඕන. නෑ දහමට වැඩිම වටිනාකමක් දීලා මේක පෙනුතුනේ මාස ගණන් අවුරුදු ගණන් හොයන්න ඕන. සරියුත් මහරහතන් වහන්සේ පවා කොච්චර දවසක් ගියාද උන්වහන්සේට මේ ධර්මයේ දකින්න. 25 වසරක් අවුරුදු මේ උපස්ථායකයන්න් වහන්සේ වුණ ආනන්ද හාමුදුරන්ට කොච්චර කල් ගියාද? බුදුහාමුදුරු පින්වම් පාලත් අප්‍රමාණ ධර්මයේ දකින්න බැරි වේද කියන සංවේගයෙන් දහම වඩලා බොහොම අමාරුවෙන් නොසිතන වෙලාවක මේක අවදි වුණේ. ඒකත් මතක තියාගන්න පින්නතුනේ. ධර්මයේ පහළ වෙන්නේ ඔබ හිතන්නේම නැති වෙලාවක. තේරුණා නේද? දැන් මේ දර්ශනයටපත් වෙච්ච අය ඉන්නවා, කොමඩ් එක උඩපත් වෙච්ච අය ඉන්නවා. ඒක මහත්මයෙක් කිව්වා එතුමා අවබෝධයටපත් උනේ හාමුදුරනේ කොමඩ් එක උඩ කිව්වා. මට ඇති වෙච්ච සතුටට කියනවා නම් ඔබ වහන්සේට කෝල් එකක් කරන් මට මේක කියන්න කියලා මම ගියාගෝ පස්ස හේතුවද කියලා මතක නැහැ කිව්වා. එයෝම මේ කවුරුත් ගෙදර නැති හින්දා කෙලින්ම ඇඳිවතින් ගිහිල්ලා තියෙන්නේ. මේ ඇඳිවතක් නැතුව. ඉතින් ඊටා විශිෂ්ටයි. කොමඩ් එක උඩ හරි ගමන්නේ මේක දකින්න.
මේ සමහර අය නම් මේ කොමඩ් එකේදී කුස්සේ භාවනාවලුත් වෙනස් කරනවා මොනවද මේ hina යන භාවනාවල් තියෙනවනේ. කවුරුත් කියලා එහෙම නැද්ද බුදුගුණ භාවනා මේ කරන්න එපා টয়ලට් එකේ කියලා තියෙනවනේ টয়ලට් එකේ. ඒ කියන්නේ බුදුහාමුදුරු টয়ලට් එක වෙනම දකින්නවා මේ එළියට අපි සුදු ඇඳුම් ඇඳගෙන ආවම වෙනම දකින්නවා කියලා හිතනවා ඇති. නෑ එළියට ආවත් টয়ලට් එක තියෙනවා කියලා බුදුහාමුදුරු දකින්නවා. ඒක වෙනසක් නෑ. টয়ලට් එකේ හිටියත් මිනිහා টয়ලට් තමයි එළියට ආවත් টয়ලට් තමයි. ආයේ ඒකේ මේ අනම්මනම් මුකුත් නෑ. අතන අර සීල් එක ඇරෙනවා මෙතන සීල් එක වැහිලා තියෙනවා එච්චරයි. නැත්තම් මිනිස්සු හැමතිස්සෙම টয়ලට් තමයි. ඉතින් කවුරු හරි හිතනවා නම් টয়ලට් එක කියන්නේ පහත් තැනක් නරක තැනක්. ඊළඟට මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මමත් ඉස්සර හිතාගෙන හිටපු දෙයක් ඒ වුණාට දැන් මම ඒක වෙනස් කරන් ඉන්නවා මේ බුදුහාමුදුරන්ට පස්ස පැත්ත හරවන්න එපා කියන හරි ප්‍රශ්නයක් තියෙනවා. පින්තූරයක් ගන්නකොටවත් ඒක දැන් සාමාන්‍ය වෙලාවට අගෞරවනීය විදියට බුදුහාමුදුරන්ට පිටුපස හරවලා ඉන්න එක සුදුසු නෑ තමයි. ඒක හරි. නමුත් ගෞරවාන්විත ආකාරයකින් පින්තූරයකට පෙනී හිටීම පවා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක මහා ගොංකමක්. ඒක අගෞරවයෙන් පිටුපස හැරෙවුවොත් තමයි ඒක වැරද. එහෙමත් ගෞරවයෙන් මේ බුදු පිළිමයක් මේ පසුබිමේ තියලා පින්තූරයක් ගත්ත කියලා ඒක වරදක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තැනක මෝඩ තැනක ඉන්නවා. පස්සපැත්ත හරවන්න දෙන්නේ පිළිම ගාව ෆොටෝ ගහනවා. ඒ කියන්නේ පස්ස ඊටාම නරක පැත්තක්, ඉස්සරහා පැත්ත හරි ෂෝප් පැත්ත. ඒ පැත්ත හරවලා ගත්තට කමන්නේ පස්ස පැත්ත නරකයි. ඉතින් මේ මෝඩ මිනිස්සුනේ ලෝකේ නේද? මෝඩ මිනිස්සු කරන්න දෙයක් නැහැ. මෝඩකමේ අන්තය කියලා නිම කරන්න බෑ ඉතින් ඒක. ඒක හරි ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මෝහාන්ධකාරය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මෝහාන්ධකාරයෙන් නිදහස් වෙන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ධර්මයේ කියන්නේ වෙන්න මෙයයි කියලා ලඝු කළා ගන්න එපා කිසි වෙලාවක. දැන් ලඝු කරන කෙනෙකුට මේ ධර්මය හිතන්න පුළුවන් මේ ධර්මයේ තියෙන අතහරින්නනේ තියෙන්නේ. ආනන්ද හැමදුරු කියන්නේ මොකුත් හිතන්නේ නැතුව ඉන්න කියලානේ. කිසිවකට නොමැදී ඉන්න කියලානේ ඔය කියන්නේ. ඒකද? නෑ වැරදි. අපි එහෙම දෙයක් නෙමෙයි මතක් කරන්නේ. අපි හිතන්න නැතුව ඉන්න කියලා කියන්නෙත් නෑ, නොඇලී ඉන්න කියන්නෙත් නෑ, නොමැදී ඉන්න කියන්නෙත් නෑ. භාවනා කරන්න කියන්නෙත් නෑ, භාවනා නොකරන්න කියන්නෙත් නෑ, භාවනා නොකර ඉන්න කියන්නෙත් නෑ. දැන් මොකද්ද මං කියනවා ඇත්තේ? උත්තරයක් හොයාගන්න. මොකද්ද මං කියනවා ඇත්තේ? තේරෙන්නේ නැහැ නේද? තේරෙනවද? අන්න ඕකට තමයි ඉතින් මහා ප්‍රඥාව ඕන. මෝඩයෙකුට ඕක අපබ්‍රංශයක් වෙනවා, ප්‍රඥාවන්තයෙකුට මහා මාධාරක් වෙනවා.
මොකද සාමිනාංශ දේශනා කරන ඇත්තේ එහෙනම්. විදර්ශනා කරන්න කියන්නේත් නැහැ. විදර්ශනා නොකරන්න කියන්නේත් නැහැ. භාවනා කරන්න කියන්නේත් නැහැ. භාවනා නොකරන්න කියන්නේත් නැහැ. අත්හරින්න කියන්නේත් නැහැ. අල්ල ගන්න කියන්නේත් නැහැ. ඔය ඉන්න විදියට ඉන්න කියලා කියන්නේත් නැහැ. මොකද්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ඇත්තේ කියනවා ඇත්තේ. දෙයක් වැටහෙන්නේ නැති වෙනකොට ඒ වැටහෙන්නේ නැති ස්වභාවයට බය වෙන්න එපා. ඒ වැටහෙන්නේ නැති ස්වභාවය හොඳයි. ඒ වැටහෙන්නේ නැති ස්වභාවයත් එක්කම ඔබ සමාධියටපත් වෙන්න. අන්නේ මාර්ගයේ දිගේ යන්න. එතකොට ලස්සන ලස්සන දේවල් මුණ ගැහෙවි. ඒකට බය වෙන්න එපා. වැටහෙන්නේ නැති එකට බය වෙන්න එපා. වැටහෙන්නේ නැති තැනදී ඒක හොඳයි එතන. අන්න එතන තමයි අපේ විදර්ශනාව වැඩ කරන්නේ. ඊට පස්සේ ඒ ගැන අවධානය යොමු කරගෙන ඒ ඔස්සේම යන්න, ඒ මාර්ගය තුල යන්න. ඉතින් පෙනුතුනේ ඇත්තම කතාව මම ඔබට කිසිවක් පවසන්නේ නැත. මම ඔබට දේශනාවක් කරන්නේ නැත. මම ඔබට මාර්ගයක් පෙන්වන්නේ නැත. නෑ එහෙම කිව්වහම ඔබ මොකද කරන්න ඕන? ඒතනත් විදර්ශනා කරන්න. මම ඔබට මාර්ගයක් පෙන්වන්නේ නැත. දේශනාවක් පවත්වන්නේ නැත. මොකක්ද ඒකේ අර්ථය? සොයා යන්න. හොඳ විදර්ශනා ධූරයේ යෙදෙන පුජ්‍යලයකට නම් ඔක කිව යුතුත් නැහැ. යාචනිකවම ඒකට බලනවා. ධර්මයේ උසස් කියලා තේරුම් අරගෙන ඉන්නවා නම් දේශකයා උසස් විශිෂ්ටයි කියලා තේරුම් ගන්න ඉන්නවා නම් දේශකයාට පිස්සු නැහැ කියලා තේරුම් අරන් ඉන්නවා නම් මොකද්ද මේ කිව්වේ කියලා හොඳට බලනවා. ඉතින් අපිට නිසි ගෞරවයක් නැත්තම් අපිව උසස් තලයකින් මේක දේශනා කරනවා කියන අවබෝධය කෙනෙකුට නැත්තම් එයා ඒක දිහා බලන්නේ අවඥාවෙන් සුළු කොට සලකන්නේ. එතකොට ධර්ම ගෞරවයේ ගුරු ගෞරවයේ තියෙන තරමට එයා ගැඹුරින් මේක විදර්ශනා කරනවා. අර දවසක් මිනිස්සෙකුට සිහිය නැතුව යන්න කියලා කිව්වා මේ මිනිස්සෙක් විදර්ශනා කළා. එක මිනිස්සෙකුට තවත් මිනිස්සෙකුට මං කිව්වාම සිහිය නැති එක හොඳයි කියලා ඒ මිනිස්සේ මගේ ඇඟට ගොඩ වුණා. එක්කෙනෙක් නිවන් දැක්කා අනිත් එක්කෙනා ඇඟට ගොඩ වුණා.
යකෝ සිහිය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? සිහිය තමයි වැදගත්ම දේ. සිහිය තමයි පුරුදු කරන්න ඕන කියලා ලොකු රණ්ඩුවක් කියලා ඇඟට ආවා. මම සද්ද නැතුව හිටියා. එක මිනිස්සෙකුට සිහිය නැතුව යන්න කිව්වා. මේ මිනිස්සයා එවලෙම ගිහිල්ලා භාවනා ආසනයකින් වාඩි වුණා. පලක් බැඳගෙන හොඳට ඒකෙන් සමාධියටපත් වුණා. ජීවිතේ දැක්කා. ඒ වෙලාවේ යාට තේරුන්නේ නැහැ කිව්වා. ඒක තේරුණෙත් එයාට ආයි බයික් එකේ යනකොටම බයිසිකලේ යද්දිමයි කිව්වා ඒක තේරුණේ. මොකද්ද මේ හාමුදුරු දේශනා කරේ කියලා යථාබෝධයටපත් වුණා. මොකද ඔහු සිහිය අල්ලගෙන හිටියේ. සංඥා උපාදානයක් එතන තිබුණා. ඒකත් අත්හැරියා. මේ මහත්මා හොඳට මේ විවිධ භාවනාවල් පුරුදු කරපු කෙනෙක්. ඉතින් සක්මන් භාවනාවේ යෙදෙනවා එක කකුලක් ඇඟිල්ලක් හැසිරෙන විදිය මග ඇරෙන්නේ නැති වෙන විදියට සිහිය පුරුදු කරනවා. මොකද අපිට අර පුරුදු කරලා තියෙන සිහිය තමයි වැදගත්, සිහිය තමයි වැදගත් කියලා. ඒකට සිහිය පුරුදු කරනවා. හොඳට කකුල ගෙනියනවා, තියනවා, එහෙම යනවා. සිහිය පුරුදු කරන දැන් ඔක්කොම ටික අනිත් ඒවා නෑ. එකකටයි බැඳලා හිටියේ. සිහියට විතරයි. එහෙනම් මට අත්හරවන්න තියෙන්නේ ගොඩක් නෑ. සිහිය විතරයි අත්හරන්න දෙන්නේ. දැන් ඉතින් ඔය ඇත්තන්ගේ අත්හරවන්න ගියාම හැඳි පුටු හට්ටි වලං මේස කුඩ හිරමන මේ ඔක්කොම අත්හරවන්න එපා. අර මිනිස්සෙට ඒව නෑ. මනසට තියෙන සිහිය විතරයි අත්හරන්න. මට හරි ලේසියි. ආ අවසාන පඩියේ ඉන්නේ අත දීලා ගන්න විතරයි ගොඩට තියෙන්නේ. අර ගොඩාක් දේවල් අල්ලලා ගත්ත අයට දරුවෝ ගැන ආදීනවේ කියන්න වෙනවා. කේලම් කියන අයගේ කේලම් නතර කරන්න ආදීනව කියන්න වෙනවා. පද හදන අයගේ පද නතර කරන්න බණ කියන්න වෙනවා. මේ දරුවන්ට ඇලිච්ච අයට දරුවන් මුදවා ගන්න බණ කියන්න වෙනවා. නොයෙකුත් පදපරමයෝ බවට පත් වෙච්ච පොත්වල එල්ලිලා ඉන්න මිනිස්සුන්ගේ ඒකෙන් අයින් කරගන්න බණ කියන්න වෙනවා. මේ විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ඒව මේව විශ්වාස තියෙනවා නම් ඒව කඩන්න බණ කියන්න වෙනවා. ටොන් එකක් මේ බණ කියන්න වෙලා තියෙන්නේ, දේශනා කරන්න වෙලා තියෙන්නේ මේ මිනිහාගේ තියෙන දෘෂ්ටිගත භාවය, ඒ තියෙන බහුලතාවය නිසා. එහෙම නැත්තම් මේක එච්චර බණක් කියන්න නෑ. මේ මොහොතේ මොකද්ද තියෙන බැඳීම කියලා බලලා ඒකෙන් නිදහස් වෙන්න උපදේශයක් දෙන්න පුළුවන්. හැබැයි එයා සියල්ල අත්හැරීමට සූදානම් මනසක ඉන්න ඕන. එහෙම නැත්තම් එයා අත්හරින්නේ කූඩැල්ලා වගේ රසවත් කියලා ඇලිලා ඉන්නවනම් එයා ඒක අත්හරින්නේ නැහැ. හැබැයි කූඩැල්ලා වගේ වුණත් බඩ පිරලා තියෙන්න ඕන. කූඩැල්ලගේ බඩ පිරුණාම ඌ අත්හරිනවනේ. බඩ පිරලා තියෙන්න ඕන. දැන් මහත්තයගේ ඇඟේ ඉල්ලුණා නම් බඩ පිරලා තියෙන්න ඕන කූඩැල්ලා වගේ ලේ බීලා. නෝන කෙනෙක්ගේ ඇඟේ ඉල්ලුණා නම් බඩ පිරලා තියෙන්න ඕන. දැන් ඇරිලා හිටියා දැන් බඩ පිරලා තියෙන්නේ කියලා. දරුවන්ගේ ඇඟේ ඉල්ලලා හිටියා නම් ඒක බඩ පිරලා තියෙන්න ඕන. ධනේ ඉල්ලලා හිටියා නම් දැන් බඩ පිරලා තියෙන්න ඕන. රාස මුසු කෑම කන්න ඕන කියලා මේකක් තිබ්බනම් ඒකේ බඩ පිරලා තියෙන්න ඕන. කැමති හෝටල් වලින් කාලා ඒකේ බඩ පිරලා තියෙන්න ඕන. ඒ නිසා බඩ පිරලා තියෙනවා නම් ඔකත් හැරෙනවා. බඩ පිරිච්ච නැතිකම නෙදීන්නේ. පුදුම දෙයක් නේද? මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේත් නැහැ. කොච්චර බලය තිබුණත් සමහර අයගේ බඩ පිරලා ඉවර වෙන්නේ නැහැ. කොච්චර ධනෙ තිබුණත් බඩ පිරලා ඉවර වෙන්නේ නැහැ. බඩ පිරලා ඉවර වෙන්න ඕන. අන්න එතෙන්ද කියනවා ලෝකේ කලකිරෙනවා කියලා කියනවා. ලෝකේ වටිනකමක් නැහැ කියලා දන්නවා. ඊළඟට පැවැත්මක් විතරයි. පැවැත්මට ඉතින් සම්මුතියට ඕනනේ නේද? සම්මුතියට ඉතින් යාන වාහනයක් ඕන, ටිකට් එකක් ගන්න සල්ලි ඕන, මේවා තියෙනවා, වැඩ කරන්න තියෙනවා. සම්මුතියේ ඉතින් අපි මේ සතේ පුජ්‍යලයක් නැහැ කිව්වට බස් එකේ යන්න දෙන්නේ නැහනේ අපිට. ඒ නිසා ඊට පස්සේ ඉතින් සම්මුති පැවැත්මක් සඳහා කටයුතු කරන්න ඕන එක. මෙනම් කිසිවක් ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ නැත. අපිට අන්තර්ජාලයෙන් ධර්මයේ ශ්‍රවණය කරන අපේ පින්නතේ සටහන් කරලා තියෙනවා.
පීඩා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව පවතින තැනින් දකින්න දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා. දුටු දේ දුටු පමණයි. මේක පුදුම ගැඹුරු බුදු වදන. මේකට සරල නිර්වචනයක් දාගෙන මේක මේ බුදුබණ පදේ කාලා තියෙන මේ සම්මුති සමාජය. නිවන් දකින්න තියෙන ගැඹුරු ධර්මයක්. ඕක දන්නේ ආර්ය උත්තමයෙකුට ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක් විතරයි ඔගේ ගැඹුරම දන්නේ. අනිත් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔක්කොම සම්මුති මොකද්ද ගොන් කතාවක් දාගෙන තියෙන. අනේ පවිති අපිට වචන පාවිච්චි කරන්නේ ඔහොම කිව්වම හොඳ නෑනේ කියලා කියනවා. හොඳ නැති බව දැනගෙන තමයි කියන්නේ. එතකොට අපි මිනිස්සුන්ට තරහ යනවනේ. තරහ යන්න තමයි කියන්නේ. නැතුව මේ ආදරේ හිතෙන්න නෙමෙයි කියන්නේ. තරහ යන්නම තමයි කියන්නේ. මෝඩයන්ට. මේ ඉතින් ඔකට මහ ගොන් කතාවක් දාගෙන තියෙන්නේ. දුරු දේ දුටු පමණයි කියලා. මේ ඕන කෙනෙක්ගෙන් අහන්න බෞද්ධයෙක්ගෙන් හරි. මං අහනවා ඉතින්. මහා ගොන් කතාවක් කියන්නේ. දුරු දේ දුටු පමණයි කිය බොහොම ගැඹුරු කතන්දරයක් ඒකේ තියෙන්නේ. බොහොම ගැඹුරු කතාවක් තියෙන. ඉතින් ඒ ගැන එතුමේ බොහොම හොඳින් විග්‍රහ කරලා තියෙනවා. ඒක හොඳයි. ඒකේ බොහොම ගැඹුරු කතාවක් වටින කතාවක් තියෙනවා. අදහස පළ කරපු කෙනාට කිව්වා එහෙම නෙමෙයි. මං කිව්වේ සමාජයේ සමස්ත තේරෙයිට කියව දෙයක් මං කිව්වේ. ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි මේ පෙන්නලා දීලා තිබ්බේ එතන. මේ දුරු දේ දුටු පමණයි කියලා කියන්නේ පුදුම ගැඹුරු කතාවක්. ඔබ විදර්ශනා කරලා තේරුම් ගන්න මම මේකේ සාරාංශය කියලා යන්නම්. දුටු දේ දුටු පමණයි කියලා කියන්නේ දැක්කේ නැහැ කියන එක. ඔයිට වඩා මම කියන්නේ නැහැ, දේශනා කරන්නේ නැහැ. ඉතින් ඔක විදර්ශනා කරලා හොයාගන්න කියන කාරණේ අපි මතක් කරනවා. දුටු දේ දුටු පමණයි කියන්නේ දැක්කේ නැහැ කියන එක. ඕක හොයාගන්න නම් මං හිතන්නේ සාමාන්‍ය කෙනෙක් නම් එක දිගට මාස 3ක්වත් විදර්ශනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔය තියෙන ඒ වචනේ තියෙන ගැඹීරත්වය ඒ තරම් ප්‍රබලයි. ඉතින් ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.